හරි. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ database කියන topic එක ගැන. database ගැන කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පළවෙනිට කතා කරනවා database model මොනවද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා relational model එක ගැන විශේෂයෙන්ම. ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා SQL කියන concept පිළිබඳව. එතකොට අපි SQL ගැන කතා කරද්දී අපි කතා කරනවා කොහොමද queries ලියන්නේ SQL language එක භාවිතා කළා. ඉතින් අපි මුලින්ම බලන්න ඕනේ මොකද්ද database එකක් කියන්නේ කියලා. අපි කියනව නැත්තම් සිංහලෙන් දත්ත සමුදාය. දත්ත සමුදායක්. ඒතකොට database එකක අපි කියනවා collection of interrelated data. අපි කියනවා collection of interrelated data which represent some aspect of a real world, which represent some aspect of a real world. එතකොට අපිට කියන්න පුළුවන් interrelated data which stored in a single place කියලා අපිට ලේසියෙන්ම definition එකක් ලබා දෙන්න පුළුවන්. එතකොට අපි දත්ත කිහිපයක් හෝ දත්ත රාශියක් එකම ස්ථානයක ගොනු කර පිළිවෙලකට තබා ගැනීම අපිට කියන්න පුළුවන් database එකක් කියලා. ඒතර database එකක් ගැන කතා කරද්දී අපි මුලින්ම දැනගන්න ඕනේ what is data and what is information. What is data and what is information. ඒතර data එකක් කියලා අපි හඳුන්වනවා any raw material for data pre-processing. එතකොට අපිට data එකක් pre-processing නැත්නම් අපි කියනවා information එකක් ලබා ගන්න අවශ්‍ය pre-process කළ යුතු දෑ අපිට කියන්න පුළුවන් data කියලා. එතකොට data වලට අපි කියනවා meaning එකක් නැහැ. එතකොට data එකකට meaning එකක් නැහැ. එතකොට අපි information කියනවා pre-processed data. අපි කියනවා pre-processed data with a meaning. තේරුමක් තියෙන pre-process කරපු data කිහිපයක් අපි කියනවා information එකක් කියලා. අපි උදාහරණයක් ගත්තොත් අපේ ගාව තියෙනවා යම්කිසි දත්ත කිහිපයක්. අපි හිතමු තරඟකරුවන්ගේ තරඟකරුවන් කිහිප දෙනෙක්ගේ මීටර 100 අපි හිතමු ධාවන තරඟයක් සඳහා දුවපු දත්ත කිහිපයක් අපේ ළඟ තියෙනවා. එතකොට අපි දත්ත කිහිපය නැත්නම් මේ data කිහිපය යම්කිසි pre-processing එකකට ලක් කරලා අපිට ඒකෙන් information එකක් ලබා ගන්න පුළුවන් නම් අපි කියනවා මේ ලබාගත්තු අලුත් data මේ processing එකක් සිදු කළ data මත අපි ලබා ගන්න අලුත් data අපි කියනවා information එකක් කියලා. ඒකට අපිට ගන්න පුළුවන් මේ data ටික process කරලා අපි ගත්තා winner of the game. නැත්නම් the best average run between some sort of range. ඒ වගේ අපිට information එකක් මෙන්න මේ pre-processing එකක් කරලා ලබා ගන්න පුළුවන්. එතකොට මේ කරුණු දිග ගැන ඔයාලා දැනගෙන ඉන්න ඕන database ගැන කතා කරද්දී මොකක්ද අපි data එකක් කියන්නේ මොකක්ද අපි information එකක් කියන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරනකොට අපි කතා කරනවා structured data සහ non structured නැත්නම් අපි කියනවා unstructured data කියන කොටස් දෙක ගැන තමයි අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට structured data කියලා අපි කියනවා any data stored in a particular field. එතකොට යම්කිසි field එකක අපි store කරලා තියාගන්න data වලට අපි කියනවා structured data. එතකොට structured data තියෙන්නේ යම්කිසි පිළිවෙලකට අපි data store කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් table එකක ආකාරයට data save කරලා අපිට තියා ගන්න. එතකොට මේ වගේ යම්කිසි order එකකට තියාගන්න data වලට අපි කියනවා structured data කියලා. එතකොට මේවට අපිට තියෙන advantages තමයි very easily accessible. අපිට තමත් පහසුවෙන් access කරන්න පුළුවන්. එතකොට පහසුවෙන් access කරන්න පුළුවන්. එතකොට මේවා save කරන්නේ rows and columns ආකාරයට. rows and columns ආකාරයට තමයි අපි structured data එකක් save කරගන්න. එතකොට non structured නැත්නම් unstructured data එකක් කියන්නේ අපි පිළිවෙල කර නැතුව. එතකොට any format without any format if we are storing data those data is known as unstructured data. එතකොට අපි යම්කිසි වචනයක් ආකාරයට data save කරනවා නැත්නම් අපි කියන වාක්‍යයක් ආකාරයට data save කරනවා නම් ඒවා unstructured නැත්නම් unstructured data කියලා. එතකොට ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ
database එකක අපි කියන definition එක සම්බන්ධයෙන්. එතකොට අපි කියනවා a collection of data or information stored in a structured manner is known as a database. එතකොට දත්ත හෝ තොරතුරු වල එකතුවක් අපි structured order එකකට නැත්නම් අපි ව්‍යුහගත ආකාරයට සකස් කරන ලද ස්ථානයට අපි හඳුන්වනවා database එකක් කියලා. එතකොට මේක තමයි අපි definition එක විදිහට database එක සලකන්නේ. ඔයාලට ප්‍රශ්නයක් ඇහුවා what is a database? You can just write collection of data and information in a structured manner is known as a database. එතකොට අපි database එකක් කියලා කියනවා දත්ත හා information වල එකතුවක් අපි යම්කිසි ව්‍යුහගත ආකාරයකට store කරගන්න ඕන. ඊට පස්සේ මේ database ගැන කතා කරද්දී අපි database models ගැන කතා කරන්න අවශ්‍යයි. database model ගැන කතා කරන්න අවශ්‍යයි. අපි මුලින්ම කතා කරන model එක තමයි single file system. නැත්නම් අපි කියනවා single file system. නැත්නම් අපි කියනවා flat file system එකක් කියලා. එතකොට single file කියන word එකේ මෙතන තේරෙනවා අපිට තියෙන්නේ එක ෆයිල් එකයි. එතකොට යම්කිසි ඕගනයිසේෂන් එකක ඕ යම්කිසි සිස්ටම් එකක අපි සියලුම දත්ත එක ෆයිල් එකක ස්ටෝර් කරලා තියාගන්නවා නම් අපි ඒක කියනවා single file storing system. නැත්නම් අපි කියනවා flat file system එකක් කියලා. එතකොට අපි example එකක් ගත්තොත් මේ ආකාරයෙන් අපිට table එකක තියෙනවා. එතකොට table එකේ අපි සියලුම දත්ත employee ID, name, ඊට පස්සේ date of birth, අපි කියනවා department, attendance, salary, supervisor, මේ ආකාරයෙන් අපි සියලුම දත්ත එක ටේබල් එකක තමයි තියාගන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ කරුණු කිහිපය අපිට අයිති වෙන්නේ employee information data සම්බන්ධයෙන්. එතකොට මේ attendance වගේ ඒවා යන්නේ HR සිස්ටම් එක සම්බන්ධයෙන්. එතකොට සැලරි කියන ඒවා යන්නේ ෆයිනෑන්ස් එකට අදාළව. ඊට පස්සේ මේ වගේ විවිධ දේවල් සියලුම. එතකොට අපිට නිර්මාණය කරගන්න පුළුවන් විවිධ ටේබල්ස් තියෙද්දි අපි සියලුම දේවල් එක ටේබල් එකක භාවිතා කරනවා නම් අපි එතන කියනවා අපේ ගාව තියෙන්නේ single හෝ flat database නැත්නම් අපි කියනවා file system එකක් කියලා. එතකොට single file system එකක disadvantages තමයි data redundancy එක වැඩි. ඒ කියන්නේ දත්ත නැවත වාරයක් repeat වීමට තියෙන probability එක ගොඩක් වැඩි. මොකද අදාළ දත්ත නැවත repeat වීමට අවශ්‍ය වෙනවා. අපි attendance වගේ කොටසක් ගත්තොත් අපි daily attendance collect කර ගැනීම සිදු වෙනවා. එතකොට මේ කියන දත්ත සමුදායම නැවත repeat වීමක් සිදු වෙනවා. එතකොට අපිට data එකක් access කරන්න හරිම අමාරුයි. එතකොට data access කරන්න යන කාලය ගොඩක් වැඩි වෙනවා. මොකද complexity එක මේ database එකේ ගොඩක් වැඩි නිසා. එතකොට අපි examples බැලුවොත් මේ flat or single structure use කරපු language අපි කියනවා assembler සහ cobalt වගේ languages වල භාවිතා කරේ single සහ flat, single හෝ flat කියන structure එක. එතකොට අපි දෙවෙනිට කතා කරන්න යන්නේ hierarchical model එක කියන concept එක ගැන. අපි කතා කරනවා hierarchical model එක ගැන. hierarchical model එක සම්බන්ධයෙන් තමයි අපි ඊට පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. hierarchical structure එක ගැන කතා කරද්දී අපි කියනවා hierarchical structure එකක් තියෙන්නේ structured order එකකට කියලා. hierarchical structure එක තියෙන්නේ structured order එකකට. හැබැයි මේකේ තියෙන වෙනස තමයි මේ model එක follow කරනවා මේ parent child order එක. parent child order එක යාලා follow කරනවා. එතකොට මේ වගේ අපිට තිබුණොත් example එකක් අපි කියමු. මෙතන අපි තියෙනවා manager යටතේ අපි ඉන්නවා co-managers, මේ යටතේ තියෙනවා workers. මේ වගේ උදාහරණයක් ගත්තොත් අපි කියනවා hierarchical model එකක අපිට data flow වෙන order එක top to bottom කියලා. data flow වෙන order එක top to bottom කියලා. එතකොට අපිට යම්කිසි ආකාරයකින්
data එකක් අපිට access කරගන්න ඕන නම් අපි data එක access කරගන්න ඕනේ තවත් කෙනෙක් through. එතකොට lower level එකේ data එකක් access කරන්න ඕන නම් අපි higher level කෙනෙකුට එතකොට අපි එකිනෙකා අතර relationship තියාගෙන තමයි එතකොට මේ order එක දෙවෙනි level එකට ගිහින් දෙවෙනි level එකෙන් තමයි third level එක access කරන්න වෙන්නේ. එතකොට මේක අපි කියනවා top to bottom approach එකක් කියලා. ඉතින් අපි example එකක් ගත්තොත් සාමාන්‍යයෙන් අපි පාසලක විදිහට example එකක් ගත්තොත් typical පාසලක් අපි ඉන්නවා විදුහල්පතිතුමා ඉන්නවා විදුහල්පතිතුමා යට ඉන්නවා අංශභාර ගුරුවරු අංශභාර ගුරුවරු යටතේ පන්තිභාර ගුරුවරු ඉන්නවා පන්තිභාර ගුරුවරු යටතේ අපි ඉන්නවා ළමයි. එතකොට යම්කිසි පණිවිඩයක් විදුහල්පතිතුමාට දෙන්න ඕන නම් අපි ඔන්න ඔය හයිරාකි එක මත තමයි සියලු දේවල් සිදු වෙන්නේ. අංශභාර විදුහල්පතිතුමා අංශභාර ගුරුවරුන්ට කියනවා අංශභාර ගුරුවරුන්ට කියනවා ගුරුවරුන් තමයි ළමයිට පණිවිඩය දෙන්නේ. එතකොට මෙන්න මේ order එක අනුව තමයි ඒක සිදු වෙන්නේ. කියන්නේ hierarchical order එකකට තමයි සියලුම data ගමන් කිරීමක් සිදු කරන්නේ. එතකොට මේ hierarchical model එක අපි කියනවා 1960 develop වෙච්ච model එකක් කියලා. ඊට පස්සේ මේ hierarchical model එක අපි කියනවා change වුණා network model එකකට. network model එකකට change වුණා කියලා. ඊළඟ model එක තමයි අපේ network model එක. network model එකත් structured order එකත් model එක parent child order එකටමයි යන්නේ. මේකෙදී අපි කියනවා top to down and bottom to top කියන orders දෙකටම අපිට data approach කරගන්න පුළුවන්. top to down bottom to top කියන order එකට දෙකටම අපිට data access කරගන්න පුළුවන්. එතකොට network model එකේ තියෙන advantages තමයි අපි කියනවා data access is improved. data access කරන්න තියෙන හැකියාව improve වෙලා තියෙනවා. ඒ වගේම මේවා අතර විවිධ connections තියෙනවා. කියන්නේ අපි කියනවා එක එක entities අතර විවිධ ආකාරයේ connections තියෙනවා. එතකොට මේ ආකාරයේ connection එකක් තියෙන්න පුළුවන්. එතකොට මේ එකිනෙකා අතර relationships ගොඩනගා අපි network model එක develop කරලා තියෙන. එතකොට අපිට top to down, top to bottom, bottom to top කියන flow දෙකම අපිට භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ network model කියන model එකේදී. එතකොට මේකේ accuracy එක සහ completeness එක ගොඩක් වැඩි. network model එකේදී accuracy එක සහ completeness එක ගොඩක් වැඩි. එතකොට අපි කලින් කතා කරපු model එකේ අපි කියනවා hierarchical model එකේ තියෙන disadvantage එකක් තමයි අපිට many to many relationships තියාගන්න බෑ. එතකොට අපිට තියෙන්නේ one to many relationships විතරයි hierarchical model එකක. හැබැයි අපිට මෙන්න මේ network model එකේ many to many relationship කියන කොටස තියාගන්න පුළුවන්. කියන්නේ එක්කෙනෙක්ට විවිධ relationships තියාගෙන අපි කියනවා many to many කිහිපයක් අතර තවත් relationships ගොඩක් එයාට තවත් relationships තියාගන්න පුළුවන් නම් අපි කියනවා many to many relationships සම්බන්ධතාවය කියලා. අපි ඒක ඊට පස්සේ වීඩියෝස් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා deeper. දැනට මතක තියාගන්න විවිධාකාරයේ relationship එකිනෙක අතර තියාගන්න පුළුවන් model එකක් අපි many to many relationship එකක් කියලා හඳුන්වනවා කියලා. එතකොට network model එකේදී අපි කියනවා many to many relationship allowed කියලා. අපි ඊළඟ model එකේදී කතා කරනවා relation model කියන කොටස ගැන. අපිට ගොඩක් වැදගත් වෙන්නේ මෙන්න මේ model එක relational model එක. relation model එක තමයි දැනට commonly use වෙන්නේ. අපි SQL වලදී එහෙම භාවිතා කරන්නේ relational model එක. එතකොට අපි data store කරන්නේ table එකක් format එකකට. ඒතකොට table එකක් format එකකට අපි data store කරනවා නම් අපි කියන එක relational model එකකට data එකක් store කරනවා කියලා. ඒතකොට relational model එකේ තියෙන වාසි තමයි අපි data එකක් store කරපු data එකක් අපි simple and capable to retrieve easily. ඒතර අපිට save කරපු දත්තයක් ඉතාමත් පහසුවෙන් අපිට extract කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කියනවා repetitive data නැත්නම් අපි කියනවා data redundancy එක අපිට ගොඩක් අවම කරගන්න පුළුවන්. එතකොට table එකක් භාවිතා කිරීමේ තියෙන advantages තමයි data repetition අපිට අවම කරගන්න පුළුවන්. අපි example එකක් අරන් බැලුවොත් අපිට තියෙන මෙන්න මේ වගේ එකක් අපිට තියෙනවා. එතකොට employee ID එකක් employee කෙනෙක් ඊට පස්සේ name DOB අපි මේ ආකාරයෙන් තියාගමු. example එක මේක අපි කියනවා employee table කියලා. එතකොට අපි මේ table එකක මෙන්න මේවා හඳුන්වනවා මෙන්න මේ ආකාරයෙන්. අපි කියනවා මේවට fields. අපි කියනවා මේවා fields නැත්නම් අපි කියනවා
attributes. අපිට තියෙනවා මෙතන නම් fields 4ක්. එතකොට අපි data දාන data අපි හිතමු 1 name second name සරත් විජේ අපි බර්ත්ඩේ එකක් date එකක් දානවා October 5 salary එකද අපි දාමු 50000යි අපි දෙවෙනි employee කෙනෙක් ගමු විමල් වීරරත්න දෙසැම්බර් 2 අපි ගමු salary එක 75000යි මේ ආකාරයෙන් අපිට data තියෙනවා නම් අපි මෙන්න මේ එක data row එකක් අපි හඳුන්වනවා data tuple එකක් කියලා. අපි relation model එකක store කරන data row එකක් හඳුන්වනවා tuple එකක් කියලා. එතකොට අපි මේ overall මේ සියලුම දේවල් හඳුන්වනවා data table එකක්. එතකොට අපිට තියෙන fields නැත්නම් අපි තියෙන columns අපි හඳුන්වනවා fields නැත්නම් attributes කියලා. එතකොට අපිට තියෙන data rows අපි හඳුන්වනවා data tuples කියලා. එතකොට අපි මේක ගැන කතා කරද්දී අපි දන්න ඕන කරුණක් තියෙනවා. අපි data rows ප්‍රමාණය නැත්නම් අපිට තියෙන rows ප්‍රමාණය අපි හඳුන්වනවා cardinality. cardinality කියලා අපි හඳුන්වන්නේ number of rows in a table. table එකක තියෙන rows ප්‍රමාණය හඳුන්වනවා cardinality කියලා. එතකොට මෙතන නම් අපි කියනවා cardinality එක 2යි කියලා. ඊට පස්සේ අපි කියනවා degree. අපි degree කියලා හඳුන්වන්නේ number of columns in a table. එතකොට number of fields ප්‍රමාණයට අපි කියන්න පුළුවන් degree කියලා. එතකොට මෙතනදී නම් 1 2 3 4 5යි. අපි කියනවා degree එක අපේ 5යි කියලා. එතකොට මේකේ මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රමය තමයි අපි කියනවා cardinality නම් අපි කියනවා car කියන කොටස ගත්තොත් අපි කියනවා cardinality කියන්නේ cardinality අපි හඳුනගන්නේ row වලින්. cardinality හඳුනගන්නේ rows වලින්. එතකොට මේ ආකාරයෙන් ඔයාලට මතක තියාගන්න පුළුවන් cardinality කියන එක. එතකොට මෙන්න මේ කොටස් ටික තමයි ඔයාලා relational model කියන කොටසේ දැනගන්න ඕන. එතකොට මේකේ advantages ගැන කතා කරොත් අපි කියනවා data repetition does not occur. දත්ත නැවත repeat වීම අවම කරගන්න පුළුවන්. එතකොට අපිට කියනවා database එක අපිට handle කරන්න ලෙහෙසි, very easy to handle the data. ඉපාර අපි කියනවා capacity එක database එකේ අපිට capacity එක අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ storage අතින් data capacity එක අවම කරගන්න පුළුවන්. මොකද data වල තියෙන repetition එක අවම වෙන නිසා. ඊට පස්සේ අපිට පුළුවන් කියන්න data efficiency සහ trustworthiness එක ගොඩක් වැඩි විශ්වාසනීය data තමයි. එතකොට data storage වල තියෙන මොකද මේකෙන් ලබා දෙන දත්ත අපිට කියන්න පුළුවන් නිතරම නිවැරදිතාවය අනිත් models වලට වඩා වැඩි කියලා. ඊට පස්සේ අපි අවසාන වශයෙන් කතා කරන්න යන model එක තමයි object oriented model. අපි මේකෙදි කතා කරනවා object oriented model. ඔයාලගේ database ගැන කතා කරද්දී A level syllabus එකේ ලොකුවට object oriented model ගැන කතා කරන්නේ නැහැ. අපි object oriented model කියන concept එකේදී කතා කරන්නේ අපි object නැත්නම් අපි කියනවා දත්ත save කරන්නේ object wise. එතකොට අපි දත්ත object wise save කරනවා නම් යම්කිසි database එකක අපි ඒක කියනවා object oriented model එකට අදාළ වෙනවා කියනවා. එතකොට අපිට එතනදී rows සහ columns කියලා නෑ. අදාළ දත්ත object වශයෙන්. එතකොට unique object වශයෙන් අපි database එකේ යම්කිසි ස්ථානයක save කර ගැනීමක් තමයි object oriented model එකේදී වෙන්නේ. එතන මේ model එක සම්බන්ධයෙන් තියෙන දේවල් ගොඩක් අපිට කතා කරන්න පුළුවන්. ඉදිරි videos වලදී double OP concept එක ගැන අපි දැනගත්තට පස්සේ අපි මේ model එක ගැන කතා කරන්න පුළුවන්. දැනට අපිට මතක තියාගන්න පුළුවන් object oriented model එකක data save වෙන්නේ objects ආකාරයෙන් කියලා. එතකොට අපි කියනවා මේ object oriented model එකකදී inheritance වගේ දේවල් support කරනවා කියලා. ඒව ගැන ඔයාලට හොඳ අදහසක් ඉදිරි වීඩියෝස් වලදී ලබා ගන්න පුළුවන්. එතකොට object oriented model support කරන languages වලට ඉදිරියට අපිට ගන්න පුළුවන් Java, Python වගේ languages වලට අදාළ data save කරන concept වලදී අපි මේ object oriented model එක ගැන කතා කරනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී basically කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ introduction to database. අපි කතා කරා database එකක් කියන්නේ කොහොමද? ඊට පස්සේ අපි database වලට අදාළ models කිහිපය ගැන මේ වීඩියෝ එකේදී කතා කරා.